නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ උදාර පැහැදීමට පැමිණ ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ආරි පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව පැහැදීම ඇති කරගනිමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සදහම් පදයේ උදෙසා ඔබේ හිතේ ප්‍රසාදය පිණිස අදත් අපි දහම් කැඩපත මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරන්න සූදානම් වෙන මොහොත. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපි පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම දයාසිතින්ම අද දවසෙත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද සදැහැති දායකත්වයේ දැන් අපි සිහිපත් කරගන්නම්. මාතර කැකන දුර පරවාහැර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් ධර්මදාන සමාජිකා එම්.එස්. ශ්‍රියානි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත ශ්‍රියානි මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල දහම් සාකච්ඡා පිණිස අදත් නිමේෂයේ උදව්වා. අපේ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ හිත වහලා තියෙන ප්‍රඥාව දුර්වල කරන මේ කෙලෙස් පිළිබඳව, නීවරණ පිළිබඳව අපි දේශනා මේ වෙනකොට මම හිතන 61ක් විතර කතා කරලා. එහෙයි ස්වාමීනි. ඒතර මේ දේශනා මාලාවෙන් අපි ගොඩාක් උත්සාහ ගත්තේ හැමතිස්සෙම මේ අකුසල් ගැන කියලා දෙන්න. ඒත් මේ අකුසලයේ කියන කාරණේ පිළිබඳව අපි නිරන්තරයෙන් අපි අරමුණු කරනකොට ඒක උපකාර කරනවා මේ අකුසලයේ තේරුම් ගැනීම පිණිස. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒකයි අපි දැන් මේ කාලය පුරාවට මේ අකුසල රාශී කියලා යමක් භාග්‍යතුන් වහන්සේ විසින් වදාලා නම් ඒ නීවරණ ධර්ම පිළිබඳ මේ වෙනකොට දේශනා 60ක් 62ක් විතර මම හිතන්නේ කතා කරලා තියෙනවා අපි. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ පුරාවට අපි නිරන්තරයෙන් උත්සාහ කළා මේ අවිද්‍යාවටයි තෘෂ්ණාවටත් හේතු වෙන මේ පංච නීවරණ පිළිබඳව මේ දවස් 60ක් එහෙයි ස්වාමීනි. දවස් 60ක් පුරාවට සිහිය උපදිනවා. මේක දුර්ලභ දෙයක් මේක. එහෙමයි. මම හිතන්නේ මේ සසරදී අපිට මේ මුණ නැගෙච්ච දුර්ලභම අවස්ථාවක් මේක. එහෙමයි. මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව අපි නිරන්තරයෙන් අරමුණු කර අපි වාසය කරනවා කියන කොච්චර භාග්‍යයක්ද. එහෙමයි. කල්ප ගානකට මේ සංසාරේ අපිට කරන්න බැරි වෙච්ච දෙයක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. නැවත අපි මේ කරගන්න ඕනේ කාරණේ. ඒකම පණිවිඩේ නේද? එහෙයි ස්වාමීනි. ඉතින් අද දවසෙත් අපි එතකොට මේ විශේෂයෙන් උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණේ අපි කරුණකා බොහෝ පැහැදිලි කළා. හිත මේ එතකොට හිතේ ස්වභාවය තමයි සංසිඳුණු නැති හිතේ ස්වභාවය තමයි. එතකොට මේ කාමයේ මුල් වෙලා වේවා ධර්ම මාර්ග වඩන කෙනෙක්ගේ වේවා. අනුරුද්ධ සූත්‍රය අරගෙන අපි බොහොම ලස්සන කාරණාවක් පැහැදිලි කළා. එහෙමයි. උද්ධච්ච හිත යන හැටි. ඒතරී කරපු දේවල්ම ලෞකික ජීවිත දේවල්ම
සමහරට ආසාවක් නැහැ. නමුත් අපේ හිත ඇතුලේ රැව් පිළිරැව් දෙනවා. ඒ නිසා තමයි අපිට මේක කෙලෙසයක් කියලා හඳුනා ගන්න හරි දුෂ්කර. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කතාවේදී කියුනේ තමන් වහන්සේ දිවස පිරිසිදු වෙලා තියෙනවා. සමාධිමත් බවක් තියෙනවා. හොඳ වීරියක් තියෙනවා. ඒකම සිහි වෙන මගේ හිතේ මේ දේවල් තියෙනවා. ඒත් මගේ හිතේ කෙලෙස් තුරු වෙන්නේ නැහැ නේ කියලා සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ ඉස්මතු කරලා දෙනවා. මේ දේවල් මට තියෙනවා කියලා මේ සිහි වෙන එකම උද්දච්චය. ස්වාමිනේ උද්දච්චයට යන්නේ නැතව ගුණ සම්පatti පිළිබඳ ආවර්ජනා වෙන්න ඉඩ තියනවාද? ඒක නේ මේ ගුණ සම්පත්තිය පිළිබඳ තියෙන එකක් නේ. ඉතින් ආයෙක ආවර්ජනය කර දඟලන්න ඕනේ නැහැ නේ. එහෙමයි ස්වාමිනේ. තේරුණානේ? තියෙන දේනේ. එතකොට ඒක තියෙන දේම නැවත නැවත යනකොට ඒක කෙලෙස් සහගත කෙලෙස් එක මිශ්‍ර වෙන්න හේතු වෙනවා. කෙලෙස් ගොඩකට වැටෙන්න ඉඩ තියෙනවා. මේ උද්දච්චය කියලා දකින්න සාරිපුත්තයන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒක අනුරුද්ධයන් හරියට තේරුන්නේ නැහැ නේ. ඊරන් මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ නැහැ කියලා හිත හිතයි. ඒක කුක්කොච්චේ. එහෙමයි ස්වාමීනි. ඉතින් වගේ තමයි අපේ සමහර විට තමන්ගේ ජීවිතයේ භෞතිකව ගොඩනගන්න තියෙන දේවල් පවා සීවිවි සමහරට තියෙනවා. ආසාවක් එච්චර ලොකුට නැහැ පේන්නේ. එහෙමයි. අතට ඒක උද්දච්චයටයි තියෙන්නේ. අරක බැරි වුණානේ මේක බැරි වුණානේ කියලා සමහරලාට පහුතැවෙන ගතිය තියෙනවා. එහෙමයි. අතට ඒක කුක්කුච්චටයි තියෙන්නේ. ඒක ඔක්කොම හිත ඇතුලේ පැන නගින්න හේතු වෙන්නේ අපි කතා බහ කළා මේ දේශනාවට අනුව. මේ ඔක්කොම හේතු වෙන්නේ හිතේ තියෙන සංසිඳුණු නැති බව නිසාමයි. සංසිඳුණු හිත බලවත් වුණාට පස්සෙම දැන් එතනදී කියනවා විතර අනුරුද්ධයන් වහන්සේ ඒක මෙනෙහි නොකර ඉන්න පුරුදු වුණා කියලා. ඒකෙන් තමයි කෙලෙස් දුරු වෙලා යන්නේ අන්තිමට. එහෙමයි ස්වාමීනි. මෙනෙහි නොකර ඉන්න පුරුදු වුණා කියනවා ඒක. මේ පරිද්දෙන් මගේ දිවස පිරිසුදුයි කියලා ආපහු ඒක කියන්නේ ඒක මෙනෙහි නොකර ඉන්න පුරුදු වුණා කියලා. එහෙයි ස්වාමීනි. ඒතර ඒක මේ උද්දච්ච නැති වෙලා යන්නේ හේතුන. එහෙයි. ඒක නිකන් දියුණු හිතේ එතකොට අපිට තේරෙනවා මේ උද්දච්චය කියන එක මෙනෙහි නොකර ඉන්න බලව. දියුණු හිතේ. මෙනෙහි වෙන එක වළක්වන්න බලව. දියුණු හිතේ. එහෙමයි ස්වාමීනි. ඒ මෙනෙහි වෙද්දී ආයෙ වළක්වන මෙනෙහි වෙද්දී ආයෙත් වළක්වන මෙනෙහි වෙද්දී ආයෙ වළක්වන. ඒතර ඒක උද්දච්ච දුරු වෙලා යන්න නිදහස් වෙලා යන්න හේතු වෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. සැහැල්ලු සිතින් සැහැල්ලු කයින් ඔහු ඉන්න මහන්සි ගන්න. හිත සංසිඳවාගෙන සමහර විට ඉන්න මහන්සි ගන්න ඔහු. ඒතර උද්දච්චය සංසිඳෙන්න එක හේතු වෙනවා. එහෙයි ස්වාමීනි. හැමතිස්සෙම මේ හිත කැළඹෙනකොට කැළඹුණු හිත සංසිඳන විදියට ඉරියව් පවත්වන්න, කැළඹෙන හිත සංසිඳන විදියට කතා කරන්න, කැළඹෙන හිත සංසිඳන විදියට මේ වාසය කරන්න. ඒක පැත්තකින් තව පැත්තකින් හිත උපේක්ෂාවට ගන්න. දැන් ඔය සමහර දේශනාවල තියෙන ඔය මේ අකුසල් වශයෙන් බෙදා ඉන්න උපේක්ෂාවට හිතෙන් හේතු වෙනක අපි ඉස්සරහට ඒ දේශනාව කතා කරන දවසක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට වාසය කරනවා කියනවා. ඒතර ඒ නිසා අපි මේ අර විස්සෙන හිත සංසිඳවද්දිත් අපි මේ ගණක මොග්ගල්ලාණී වගේම දන්ත භූමි කියන සූත්‍ර ඇසුරු කරගෙන කතා කරද්දී අපිට හොඳට තේරුණා. ඒකත් මේ එකපාරට කෙනෙකුට ඒ පියවරට එන්න බෑ, ලේසි නෑ. එකපාරට පියවරට එන්න බෑ. මේක ක්‍රමක්‍රමයෙන් කාලයක් තුළ පුරුදු කිරීමත් එක්ක ඇති වෙන දෙයක් මේක. අපිට කරන්න තියෙන්නේ පුරුද්ද තුළ හැසිරෙන එක විතරයි. මොකද්ද පුරුද්ද? හිත ඇවිස්සෙන්න හේතු වෙන යම් පුරුද්දක් තියෙනවා නම් ඒ පුරුද්ද කඩා ගන්න මහන්සි ගන්න. එහෙමයි. එතකොට අපිට මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරදී අපිට හොඳට තේරුණා. එතකොට මේ හිත සංසිඳවන මේ කෙලෙස් දුරු කරන මේ වැඩපිළිවෙලේ මූලික අඩිතාලම් වෙන්නේ සීල සම්පත්තිය. මූලික අඩිතාලම් වෙන්නේ. එහෙමයි. එතකොට අපේ දේශනාවලින් හොඳට පැහැදිලි වුණා. ඒතර මේ සීල සම්පත්තියට අපි තව උනන්දු වෙන කරුණු තමයි මේ දවස් දෙකක් තිස්සේ අපි කතා කළේ. එහෙමයි ස්වාමීනි. උනන්දු උපදින. එතකොට ඒක තමයි මේ අනුශාසනාවකින් අපි කළ යුත්තේ. කුසලයට උනන්දු උපදින විදිහට මේ කරුණු කාරණා ඉදිරිපත් කරනවා. එහෙයි. ඒතර බලන්න මේ යහපත් දෙයකට උනන්දුවක් හිතේ කැමැත්තක් ආසාවක් උපද්දවනවා නම් සමහරවිට මේ බණ අහලා කී දහහක්ගේ හිතේ සීල සම්පත්තියට කැමැත්ත උපදීද? එහෙමයි. හිත සංසිඳවන්න උනන්දුවක් ඇති වේද? හිත দমনය කරගන්න ආසාවක් උනන්දුවක් ඇති වේද? එහෙයි ස්වාමීනි. මේක පිනක් විදිහට සංසාරේ Tamanට එනවා. කොහොමද ඉන්නේ? Tamanගේ හිත ඇතුලේ කුසල සම්පatti උපද්දන්න උනන්දු කරවන්න කෙනෙක් ඉදිරිපත් වෙයි. එහෙමයි ස්වාමීනි. හිත দমনය කරන්න ඒකේ ආනිසංශ කියලා දෙන්න උනන්දු කරවන්න කෙනෙක් ඉදිරිපත් වෙයි.
එහෙමයි. තමන්ගේ කෙනෙක් පිටිපස්සෙන් නිරන්තර දැන් බලන්න රාහුල කුමාරයා ඊළඟට සුනීත සෝපාක මේ හැමතිස්සෙම පිටිපස්සෙන් මේ නොදරුවනේ පුංචි අයනේ. එහෙමයි. නමුත් උනන්දු කරන්න තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් ඉන්න පිනක් මේක මේ සංසාරේ. එහේ ස්වාමීනි. ඒ උනන්දු කරවන්න පිනක් තමන්ගේ පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා කියන කොච්චර ආශිර්වාදයක්ද නේ. නොදමනේ වෙච්ච හිත දමනය කරගන්න උනන්දු කරවන්න කෙනෙක් ඉන්නවනේ. ඒක මේ ධර්ම දානමේ පිණිස සිද්ධ වෙනවා. එහෙමයි ධර්ම ස්වාමීනි. දානමේ පිණිස සිද්ධ වෙනවා. දැන් එතකොට මේ සීල සම්පත්තියට උනන්දු කරවන්න. එතකොට තමයි මේ දැන් මේ වෙලාවේ ධර්ම දානය කරන්නේ අපි. එහෙමයි. එතකොට තමන්ට සසරේ සීල සම්පත්තියට උනන්දු කරවන්න. තමන්ට කෙනෙක් ඉඳී අනුග්‍රහය සැලසේ. ස්වාමීනි ධර්ම දාණයට මේ බඳු අර්ථයන් රාශියක්. මේ අර්ථ කියන එක ඒ කියන්නේ ධර්ම මේ ගුණයක් නේ එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. දැන් අපි මේ ධර්ම දාණයට අර්ථයක් දෙනවා කියලා කියන්නේ මේක ධර්ම දානයේ තියෙන ගුණයක් නේ. එහෙමයි. ඒ ධර්ම දානයේ තරම් ඒ ගුණ සම්පත්තිය කියන අපිට අවසන් කරන්න බෑ. එහෙමයි. කැටි කළා ධර්මයේ ගුණ ටිකක් අපි භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. එහේ ස්වාමීනි. සිහි කිරීම පිණිස. එහෙමයි. ඊතරම් මහා ගුණස්කන්ධයක් මේ ධර්මයේ මේ තන බුදුවරු බිහි කරන්නේ ධර්මයේ. රහත් මුනිවරු බිහි කරන්නේ ධර්මයේ. පසේ බුදුවරු බිහි කරන්නේ ධර්මයේ. එහේ. ඊළඟට සත්පුරුෂ ජනී ජනයා බිහි කරන්නේ ධර්මයේ. එහෙමයි ස්වාමීනි. ඔක්කොම කරන්නේ ධර්මයෙන්නේ කරන්නේ මේක. එහේ. ඒ නිසා මේ ධර්ම දානි දෙනවා කියලා කියන්නේ අර මේ සත්පුරුෂ ජනී ජනයා මේ ලෝකෙට දීමක් නේ කරන්නේ. එහෙමයි. හරිම ආශ්චර්යයක් නේ. එතකොට මේ සීල සම්පත්තිය කියන තව කරුණු ටිකක් විග්‍රහ කරද්දී මට හම්බුණා මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා සූත්‍රය. එහෙමයි ස්වාමීනි. ඒක කියනවා මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා කියන්නේ නිවන් මගට මුල් වෙන ප්‍රඥාව. නිවන් මගට මුල් වෙන ප්‍රඥාව. නිවන් මගට මුල් වෙන ප්‍රඥාව දියුණු වීම පිණිස වැඩි වීම පිණිස මේ සීල සම්පත්තිය අනුග්‍රහ කරනවා කියනවා. ඒතර නිවන් මගේ හැසිරෙන්න යාට ප්‍රඥාවක් අවශ්‍යයි. මේ ප්‍රඥාව දියුණු කරන්න සීල සම්පත්තිය අනුග්‍රහ කරනවා. පින්වත් මහණනි යහු සිල්වත් වේ කියන ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වේ කියනවා. යහපත් ඇවතුම් පැවතුම් වලින් වාසය කරනවා කියනවා. අනුමාත්‍ර වරදෙහි බිය දකින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. සමාදන් වූ සිල්පද තුල හික්මින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. මහණනි බඹසරට මුල් වෙන ප්‍රඥාව නොලැබී ඇතනම් බ්‍රහ්මචර්යාවට නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාව නොලැබී ඇතනම් ඒක ලැබීම පිණිස මේ සීල සම්පත්තිය අනුග්‍රහ කරනවා කියනවා. එහෙමයි. ඒ වගේම තමයි බඹසරට මුල් වෙන ප්‍රඥාව නිවන් මාර්ගට මුල් වෙන ප්‍රඥාව ලැබිලා තියෙනවා නම් ඒක වැඩි දියුණු වීම පිණිස කුමක්ද වෙන්නේ? විපුල බවට පත් වීම පිණිස භාවනාවෙන් පිරිමුම් වීම පිණිස මේ සීල සම්පත්තිය අනුග්‍රහ කරනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම දෙයක් ඒක. එහේ. ඒතර නිවන් මාගේ හැසිරෙන්න යම් ප්‍රඥාවක් අවශ්‍යයි. දුක පිළිබඳ දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධ ඥානයක් ඕන. එහෙම නැත්නම් හිතේ ඇතිවෙන මේ සිතිවිලි මේවා පිං මේවා පව් කියලා වෙන් කරලා දැකීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒකත් ප්‍රඥාවට අයිති. මේවා නීවරණ හිත කෙලසෙන දේවල් කියලා දැකීමේ හැකියාවක් ඇති වෙන්න ඕන. ඒකත් ප්‍රඥාවට අයිති. ඒතර මේ ප්‍රඥාව උපදින්න සීලය අනුග්‍රහ කරනවා. කය වචනේ සංවරය අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි කියනවා. මොකද්ද? ලැබිලා තියෙන ප්‍රඥාව තව තව දියුණු වීම පිණිස. දැන් හිතන්න මෙහෙම අපේ කෙනෙක් හිතේ ප්‍රඥාව තියෙනවා. නමුත් මේ ප්‍රඥාව තුළ පවතින කාලය අඩුයි. එතන මොකද කෙලෙස් දුරු කරගන්න බෑ යාට. එහෙමයි ස්වාමීනි. සමහරවිට ඒක ඇති වෙන ප්‍රමාද වෙලා. ඒතර කෙලෙස් දුරු කරගන්න යාට දුෂ්කරයි ඒක. සමහර කරුණාවන අපි තේරුම් ගන්න මෙහෙම කියමු. සමහර අයට ශ්‍රද්ධාව තියෙනවා. සමහරට ඒක ප්‍රමාද වෙලා ඇති වෙන්නේ. ඇතුණ සුළු වෙලාවකින් නැති වෙලා යනවා. කියන්නේ බලවත් නැහැ කියන එක. එහෙමයි. කරුණා මෛත්‍රිය ඇති වෙනවා. සමහරට හරි හිමින් නම් උපදින්නේ. ඇති වෙච්ච එකත් ඉක්මනට නැති වෙලා යනවා නම් ඒතර කුසල් පවත්තන්න අමාරුයි හිත ඇතුලේ. ප්‍රඥාව කියන එකත් එහෙමයි. මේ ප්‍රඥාව කියන එක ඇති වෙන්න කල් වේලා යනවනම් සමහර අය බණ අහද්දිම ශ්‍රද්ධාවට හිතපත් වෙනවා. සමහර අයගේ ශ්‍රද්ධාවටපත් වුණා ඒ වගේම තමයි සමහර අයගේ ඇති වෙච්ච සැනින් නැති වෙලා යනවා. ආයෙක හිතේ උපදින්න අමාරුයි. කුමක් නිසාද? මේ ශ්‍රද්ධාව දියුණු මදි නිසා ඒක. එහෙමයි. බලවත් මදි නිසා. ප්‍රඥාවත් ඒ විදිහට තමයි. මේ පින පව පිළිබඳව වැටහීම
චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන වැටහීම, පංච උපාදානස්කන්ධ ආයතන පිළිබඳ මේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් තියෙන වැටහීම ඇති වෙනවා, හිමින් ඇති වෙනවා. ප්‍රඥා මෝරලමද බලවත්මද. තිබුණත් ඉක්මනට නැති වෙලා යනවා. එතකොට අන්නේ දේවල් එහෙනම් නොලැබුණු ප්‍රඥාව ලැබීමට කයේ වචනේ සංවරය අනුග්‍රහ කරනවා. ලැබිලා තියෙන ප්‍රඥාව තව වේගින් ඇතිවීම පිණිස ඇතිවෙච්ච දේ බොහෝ වෙලා පැවැත්වීම පිණිස එහෙමයි ඒක තීව්‍ර වීම පිණිස සමහරට ඒක විනිවිද හිත ඇතුලේ කාවැදිලා ගතිය අඩුයි සමහර විට. අපි හිතමු දැන් ඔන්න දැන් ආලෝකය තියෙනවා. සමහරට ඒකේ ආලෝක තීව්‍රතාවය අඩුයි. ඒතර අපිට වටපිටාව පේනවා, හැබැයි පේන්නේ බොඳ වෙලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි ප්‍රඥාවෙත් එහෙම ස්වභාවයක් තියෙනවා. තේරෙනවා. තේරෙච්ච එක තුල හැබැයි අර අඳුරක් තියෙනවා. එහෙමයි. බලවත් නෑ. බලවත් නැති කම එක ප්‍රශ්නේ තියෙන්නේ. ඊටා බලවත්තු තීව්‍රව දැන් බලන්න වොට් 5 බල්බ් එකකට වඩා වොට් 100 බල්බ් එකකින් මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. හොඳට විනිවිද පේන ගතිය වැඩිනේ. ඒ වගේ ප්‍රඥාවත් එහෙමයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවත් මේක මෝරන්න විනිවිද පේන ගතිය වැඩි වෙන පටන් ගන්නවා. ඒ විනිවිද පේන ගතිය වැඩි වෙන තමයි කෙලස් ගැලවිලා යන්නේ. කෙලස් ගැලවිලා යන්නේ. එහෙමයි. ආන් ඒ වගේ තමයි. මොකද අර වොට් 5 බල්බ් එකට වඩා වොට් 100 බල්බ් එකකින් හොඳට සිසාරා විනිවිද අස්සක් මුල්ලක් නෑ ඔක්කොම හොඳට පේනවනේ. ඒ වගේ ප්‍රඥාව උනත් බලවත් වෙන ඒක විනිවිද පේන බව ගතිය බලවත් වෙන. බලවත් වෙන හිතෙන් කෙලෙසේ දුරු වෙන්න හැකියාව බලවත් වෙනවා. නිරුද්ධ වෙන්න හැකියාව බලවත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන්නේ කවුද? කයේ වචනේ සංවරය. බලන්න මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. එහෙමයි. ඊළඟ පඨම නාථ කරන කියන සූත්‍රයේ තියෙනවා. මේ නාථ කරන කියන්නේ මේ අනාථ වෙන දේවල්. එතකොට මේ මහන්නේ මෙහිලා භික්ෂුවක් සිල්වත් වෙයිද? ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙයිද? යහපත් පැවතුම් වලින් යුතු වෙයිද? අනුමාත්‍ර වරදේ බිය දකිමින් සමාදන් වූ සිල්පත් තුළ හික්මෙයිද? මහන්නේ යම් මේකින් භික්ෂුව සිල්වත් වෙයි නම් මේක මොකද්ද? මේක අනාථ නොවන කාරණාවක් කියනවා. එහෙනම් සීල සම්පත්තිය කියන්නේ මොකද්ද? අනාථ නොවෙන්න හේතු වෙන කාරණාව. අනාථ නොවෙන්න කියන්නේ අසරණ නොවෙන්න කාරණාව. එහෙමයි. මේ සසරේ අපි මේ හේතු සකස් වෙලා ප්‍රඥාව බලවත් වෙලා කෙලෙස් දුරු වෙනකන් අපි සසර යනෝනේ. එතකන් අපි සංසාරේ යනවා. ඒතර සංසාරේ යනකන් අපි අනාථ නොවි අසරණ නොවන චරිතයක් බවට පත් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අසරණ නොවන චරිතය නිර්මාණය කරන්නේ කොතනින්ද? සීලේ. එහෙයි. අසරණ නොවි චරිතයක් බවට පත් කරන්නේ සීල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දැන් පටාචාරාව අච්චර සංසාරේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න කොච්චර සංසාරේ කයේ වචන හික්මීමක් තියෙන්නේ නැද්ද? එහිම ආපු මහෝත්තමාවියට පවා ඒතර වැරදුන්නේ නැද්ද? එහෙමයි. ඒ වැරදිලා කොච්චර ඉතින් ප්‍රමාද වුණාද අනිත් පැත්තට එන්න? භාගතුන් හිටපු නිසා හරි ගියා. අදාළ වචනේ දුන්නා. එහෙමයි. අද වගේ කුරුගේ ගුණ නම් මොකද වෙන්නේ? අර සීල අකර දෙබ්බට පත්ලා සිහිමුලා වෙලා ඉන්නකොට මෙහි කවුරු හරි මේ අසත්පුරුෂයෙක් අල්ලගෙන දූෂණය කළා මරලා කොහෙරි හංගාවේ. එහෙමයි ස්වාමීනි. අද ඒ වගේ සිද්ධි කොච්චර තියෙනවද? එහෙයි. නැද්ද එහෙම? ඒතර ජීවිතේ කයින් වචනෙන් වරද්දගෙන මේ සංසාරේ යනකොට අපට වරදින්නම ඉඩ හතර සකස් වෙන්නේ. අපාය සංවත්තරික සූත්‍රයේ තියෙනවා සතුන් මැරුවොත් සතර පාය යනවා කියනවා. හදිස්සියෙන් ඒකේ අල්ප විපාක දෙන්න මනුස්ස ලෝකෙට ආවොත් එහෙම අඩු ආයුෂෙ මැරෙනවා කියනවා. අන්නතර මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. එයාට මේ මනුස්ස ජීවිතේ ප්‍රතිඵල ගන්න බෑ. තමයි බුද්ධ ශාසනේ කාලේ. දැන් බලන්න මේ පොඩි නොදරුවේ කාලේ මැරිච්ච කට්ටිය නැද්ද? ඉන්නවනේ. එහෙමයි. අන්තිම මොහොතේ සමහර කට්ටිය භාගතුන් හතර මොන ගහේ. අන්තිම මොහොතේ මොන ගහන. ඒතර එයාගේ සීලේ දෝෂෙමයි සංසාරේ. ශාස්ත්‍රුන් වහන්සේ මොන ගහලා ශාස්ත්‍රුන් වහන්සේ මොන ගහින්න පි සමහරලාට ශාස්ත්‍රුන් වහන්සේ ඒ කාලේ පහළ වෙලා මොන ගහින්න පින නෑ අඩු ආයසෙන් මැරිලා. එහෙමයි ස්වාමීනි. දැන් දැක්ක නේද උඩේ? එහෙයි. අනාථ නොවන මාවත විවර කරන්නේ කොතනින්ද? සීල සම්පත්තිය. එහෙයි ස්වාමීනි. සමහර ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන සමහර අය ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙනකන් ජීවත් වෙනවා. බණපද අහනවා. ධර්මය අවබෝධ කරනවා. අනිත් පැත්තට මැරෙනවා.
සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා එහෙමයි ස්වාමීනි. බණපද අහලා එතකන් ජීවත් වෙලා සීලයෙන් ආරක්ෂා කළේ. සංසාරේ අසරණ කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙනකන් එයා රැකගෙන ඉන්නවා. රැකගෙන ඉඳලා තියෙන කවුරු විසින්ද? සීල සම්පatti. ස්වාමීනි එතකොට මේ සංසාර ගමනක යෙදෙන සත්වයාට සීලය මොනතරම් මේ මොනතරම් රැකවරණයක්ද? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙනකන් ආරක්ෂා කර කර හිටියනේ. එහෙයි. මුණ ගැහුණා ධර්මය අවබෝධ කළා. අනේ මෙන්න අවබෝධ කරලා යනකොට මේ මරුණා. එහෙමයි ස්වාමීනි. දාරුචීරී දැන් බලන්න අර මේ දැන් අටුවා ටීකාවල නම් තියෙන්නේ රුවල් නෙවුනකල යනකොට ව්‍යාපාරවලට මේ බලන්න දැන් මේ ඒකෙදී මේ ජලග මේ මුහුදු රර වලට අහු වෙලා තමන්ගේ බූට්ටුව කඩාගෙන මුහුදට වැටිලා එතන මැරුන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේන් තාපස වෙස් අරගෙන ඉඳලා රහත් වෙලා කියලා රැවටිලා මෙන්න ශාස්ත්‍රුන් වහන්සේ ආරංචි වෙලා මුණ ගැහිලා බණපදේ ඇහුව රහත් වුණා තුන් සිරසිරන් සයන්නේ යද්දී පිරුණම් පෑවා. එහෙමයි. ඉතින් ආරක්ෂා කළේ කවුද? සීලය. එහෙයි අනාථ කරන්නේ අය. සසරිත් අනාථ කරන්නේ. සීල සම්පත්තිය අසරි. එහෙයි ස්වාමීනි. සසරේ පවා සුරකින්න සසරේ පවා පිහිට සලසන සීල සම්පත්තිය. එහෙමයි. සසරේ පවා තමන් අනාථ නොකරන පින. එහෙමයි. හරි පුදුමයි ඒක. ස්වාමීනි දැන් අපිට සාංශාරිකව හිතද්දී සොර සතුරන් නොයෙකුත් උවදුරු ජීවිතයේ තියෙන තර්ජන ඒ එක හිතද්දී ජීවිතේ නැති වෙන්න තියෙන ඉඩකඩ බියකුත් හිතනානේ ස්වාමීනි. අනිවාර්යයෙන්ම. ස්වාමීනි නමුත් මේ සියලු කාරණාවන්ට සුරක්ෂාව පිණිස අපි සීලය සීල තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. සීලයෙන් පුදුම රැකවරණ සසර පුරාවට බුදු කෙනෙක් මුණ ගැහෙනකන් හොඳට අවංකව හදවතින් එයා තෙරුවන් සරණේ පිහිටලා. එහෙමයි. හොඳට හදවතින් තෙරුවන් සරණේ පිහිටලා දිවි පුදාගෙන එයා සීලය ආරක්ෂා කරනවා නම් කෙලෙස් දුරු කරන අදහසින්. එහෙමයි අවංක ස්වාමීනි. අදහසින්. එහෙමයි. එයා සසරේ අර විරාගී ධර්මයක් ලැබිලා ධර්මය අවබෝධ කරනකන් සසර පුරා එයා රකින්න දේ තමයි අර සීලයෙන් රැස් කරන පින. එහෙමයි ස්වාමීනි. කයි දැන් ඊට වඩා දැන් ධර්ම දාන දෙදී කල්යාණ මිත්‍ර ඇසුරු දෙනවා. දැන් අර සීල සම්පත්තිය තියෙන කෙනා සීලයෙන් සුරක්ෂිත කරමින් කල්යාණ මිත්‍රය මුණ ගැස්සන. සීලයෙන් සුරක්ෂිත කරමින් සමහරවල් ධර්ම ශ්‍රවණේ මුණ ගැස්සන. එහෙමයි. සීලමය පිණින් සුරක්ෂිත කර කර. එහෙම තියෙන මේ සීලේ හරි පුදුම දෙයක් ඒක. එහෙයි. ඊළඟට තියෙන දැන් අපාය සංවත්තනික සූත්‍රයේ තියෙන හොරකම් හොරකම් කළොත් මොකද වෙන්නේ? දැන් මේ සතුන් මරන්න නැති කෙනාට දීර්ඝායුෂ කියනවා. එහෙමයි. දීර්ඝායුෂ. සතුන් මේ ඊට හොරකම් කරන කෙනාට මොකද වෙන්නේ? තමන්ගේ ධනෙ විනාශ වෙනවා කියනවා. ධනෙ විනාශ වෙනවා. ධනෙ හැමතිස්සෙම විනාශ වෙයි නම් තියෙන්නේ සමහර දැන් බණ අහනවා. ශ්‍රද්ධාවත් ඇති වෙනවා. අර ධනෙ විනාශ වෙන ප්‍රශ්නේ මොන දෙනකොට මෙයාට මොකද වෙන්නේ? සමහර මේ ප්‍රශ්නත් ටික තියෙන ශ්‍රද්ධාව නැති වෙලා යනවා. වෙන බැරිද? එහෙමයි. ඇයි අනාථ වෙන කාරණේ තමන් හදාගත් සංසාරේ. අනුන්ගේ ධනෙ විනාශ කළා හොරකම් කළා. දැන් තමන්ගේ ධනෙ විනාශ වෙනවා. දැන් ඊවට පිළියම් කරන්න ගියාට පස්සේ ඊවට පිළියම් හොයන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන්ට ශ්‍රද්ධාව දිනු කරගන්න තියෙන අවස්ථා නැතිලා යනවා. තව සීල සම්පatti දිනු කරන්න තියෙන අවස්ථා නැතිලා පලි ගහන්න ඊට පස්සේ හිතේ. එහෙමයි ස්වාමීනි. බලන්න උට අනාථ කරන්නේ නැත්තම. එහෙයි. ඊට පස්සේ අනාචාරය ගියාට පස්සේ මොකද වෙන්නේ? වෛරක්කාරය වැඩි කියනවා. කොහෙන් ගියත් වෛරක්කාරය සෙට් වෙනවා. වෛරක්කාරය නිරන්තරයෙන් මුණ ගැස්සනකොට මෙයාගේ හිතරත් කොහොමද තියෙන්නේ? අර ශ්‍රද්ධාවේ පිහිටන්න වෙන්නේ. එයා හිතර වෛරය තියෙන්නේ. පවුලේත් වෛරී, හිත මිතුරු කට්ටියත් වෛරී නම් තරහින් නම් ඉන්නේ හැමතිස්සෙම. ඒතර මෙයාට යහපත් දෙයක හිත පිහිටවන්න විදියක් නැහැ. එහෙමයි. අනාථ වෙන කාරණාව දුස්සීල බව. එහෙයි. සීල සම්පත්තිය රැකවරණය පිණිස ආරක්ෂා පිණිස පිහිට පිණිස පවතින කාරණා. එහෙමයි. සසර පුරා තමන් සුරකින පිනක්, සසර පුරා තමන් ආරක්ෂා කරන පිනක් මේ සීල සම්පත්තිය. එහෙයි ස්වාමීනි. ඊළඟට බලන්න බොරු කියන කෙනා මොකද වෙන සංසාරේ මේ සතර පායේ නොගියොත් ඒකේ අවම විපාක විඳවනවා කියන මනුස්ස ලෝකෙදි කොහොමද? චෝදනා, අභූත චෝදනා. නිරන්තරයෙන් අභූත චෝදනායකට හිතරම පීඩාවක් නෙමෙයි. එහෙමයි. ඒතර සාමාන්‍ය හිතනෝනේ දැන් දන් දෙනවා, සීල් රකින්නවා, බණත් අහනවා. එයා හිතනවා මෙච්චර දේවල් කරද්දි මට අභූත චෝදනා එනවා. එහෙනම් මේ ධර්මයේ වැඩක් නැහැ නේ කියලා. සමහර ධර්මය අත්හරිනවා.
මෙච්චර දේවල් කරද්දි මගේ ධනෙ විනාශ වෙනවා. මෙච්චර දේවල් කරද්දි වහිරක්කාර. ඔය එන ගත්තොත් ඔළුවට. දැන් සමහරලාට වෙන මේ මිත්‍යා දෘෂ්ටියකට එකතු වෙන ඒකම යාට ප්‍රමාණවත් සමහරවිට. එහෙමයි ස්වාමීනි. ඒකම ප්‍රමාණවත්. එහෙයි. කේලම් කියපු කෙනාට හැමතිස්සෙම මිත්‍ර ભેද වෙනවා කියනවා. එතකොට හිතට සතුටක් නැහැනේ. හිස් වචන කියනකොට හැමතිස්සෙම යාට මේ පරුස වචන කියනකොට අප්‍රියමනාප වචනමයි කියන අහන්න ලැබෙන්නේ යාට. ඕගෙන් පීඩා විඳිනකොට සංසාරේ කොහොමද ඒකට? එහෙමයි. දැන් ඔය පේනේ රජ්ජු මාලාවෙම 99 නේ බේරුනේ. හැමතිස්සෙම අප්‍රියමනාප වචන වලින් පීඩා විඳ ගුටි කකානේ හිටි. එහෙමයි. ගාන්ට කරගිලා මෙයාද මොකද්ද පිනක් කරගිලා භාගතුන් වහන්සේ සම්බන්ධ වුණා. එහෙමයි. ඔයගේ සංසාරේ අපි වෙන මේ දුස්සීල බව තමන් අසරණ කරන. දුස්සීල බව. ඒතර දුස්සීල බවෙන් තමයි තමන්ට පිහිට නැති කරන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර බය බේරව කියන සූත්‍රයේ තියෙන පින්වත් බ්‍රාහ්මණේ සම්බුද්ධත්වයට පෙරම සම්බුදු නොවි බෝධිසත්ව කෙනෙක් වශයෙන් සිටිද්දීම මට මෙහිම ඒ කියන්නේ ඇති වුණා කියන මෙහිම අදහසක් දුර ඈත අරණ්‍යවල දුර ඈත වනාන්තරවල දුර ඈත වනගත කුටිවල වාසය කිරීම දුෂ්කර දෙයක් කියලා මට හිතුණා කියනවා. එහෙමයි. ඒ වගේ තැන්වල හුදකලාවේ භාවනා යෙදීම දුෂ්කරයි කියලා මට හිතුණා කියනවා. චිත්ත ඒකාග්‍රතාවය ඇලී සිටීම දුෂ්කර එකක් කියලා මට හිතුණා කියනවා. මං හිතන්නේ සමාධිය නොලබන භික්ෂුවගේ මනස වනාන්තරයේ විසින් ගිල ගන්නවා කියලා මට හිතුණා කියනවා. නමුත් පින්වත් මහණෙනි, ඒකට බය බිරාන්ත වෙන කාරණා ජීවිතේට ගලන්නේ කුමක් නිසාද? මේ කයින් වචනින් වැරදි කරලා තිබුණාමයි කියලා. එහෙමයි ස්වාමීනි. තේරුණා කියන. බය බේරව සූත්‍රය තියෙන. එහෙයි ස්වාමීනි. ඒ කිනාට කැලේකට යන්න බෑ බය බිරාන්ත වෙන. තනියෙන් ඉන්න බෑ බය බිරාන්ත වෙන. එහෙමයි. දැන් බලන්න හැමතිස්සෙම බය බිරාන්ත වෙනවා නම් එයාට හිත වඩන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. බය බිරාන්ත වෙනවා හිත වඩන්න බෑ එතකොට. ඒ අනාථ වෙන කාරණේ හදාගත්තේ කවුද? තමන්මයි. එහෙනම් බය බිරාන්ත නොවි දැන් සමහර අය ඉන්න මේ බණ ටිකක් අහලා පොඩ්ඩක් පින් ටිකක් කරගෙන ඉන්නකොට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවොත් එහෙම අනේ සංස මට කරදර ආව මම මේවා ටිකක් නතර කරලා තියෙන්නේ කියලා. එහෙමයි. එහි බය බිරාන්ත. මම තමන්මයි දෝෂය හදාගෙන තියෙන්නේ. ඔහොම ඉතින් බය බිරාන්ත උනන්න බොහෝතනන් වහන්සේ. අද බුද්ධ ශාසනයක් නේ. එහෙමයි ස්වාමීනි. ඔහොම බය බිරාන්ත උනා නම් ඒ කාලේ මේ කැලේ බවුන් නඩු ශ්‍රාවකයන් වහන්සේ. අද ශාසනයක් නැහැ නේ. එහෙයි. ඒතර කයිවාරුණ ගහ ඉන්න එක වෙනම කතාවක්. එතකොට මේ බය බිරාන්ත බවට පත් වෙන හිතක් නිර්වාණය වෙලා තියෙන ගමත්. තමන්ගේ අර මේ පිහිට සැලසෙන දේ තමන් හදාගෙන නැහැ සංසාරේ. ස්වාමීනි බොහෝ අවස්ථාවල බියටපත් වෙන්න, විරාන්තයටපත් වෙන්න, ඒ වගේම එඩිතර නොවන්න තමයි අපේ හිත මේ සූදානම්. එතකොට එවැනි තත්ත්වයක් උදා කර ගැනීම පිණිස සීලේ පිහිටන්න අපිට තියෙන අවස්ථාව. අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීනි. සීලෙන් තමයි තමන්ගේ නිකන් අර විශාරද බව කියන එක. එහෙයි ස්වාමීනි. විශාරද බව හදලා දෙන්නේ සීලේ. එහෙයි. විශාරද බව හදලා දෙන්නේ සීලේ. ඒ පිළිබඳ මේ විශාරද කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි. මහණෙනි, පස් කරුණකින් සමන්විත උපාසකය විශාරද නැත්තේය කියන. උපාසකයා. ගිහිගෙයි වසයි කියන ඒ කවර පස් කරුණකින් දෙයක්. සතුම් මරණව නම් ඔහු විශාරද නැහැ කියන. එහෙමයි. හොරකම් කරනවා නම් විශාරද නැහැ කියන. වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් විශාරද නැහැ කියන. එහෙමයි. ඊළඟට බොරු කියන කෙනෙක් නම් විශාරද නැහැ කියන. මත්පැන් මත්ද්‍රව්‍ය මත්වීමට හා ප්‍රමාදයට වෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙනවා නම් ඔහු විශාරද නැහැ කියන. ඔන්න විශාරද උපාසකයෙක් වෙන්නේ කොහොමද? එහෙමයි ස්වාමීනි. මහනි පස් කරුණකින් සමන්විත උපාසකයා විශාරද බවට පැමිණියේවි කියන. ගිහි ගෙදර වාසය කරයි කියන ඒ කවර පස් කරුණකින් දෙයක් සතුම් මැරීමෙන් වැළකුණේ කියන. ඒ උපාසකයා විශාරද වෙනවා කියන ටික ටික. හොරකමින් වැළකුණේ වෙයි කියන විශාරද බවට පත් වෙනවා කියන. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි විශාරද බවට පත් වෙනවා කියන. බොරු කීමෙන් වැළකුණේ වෙයි විශාරද බවට පත් වෙනවා කියන. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වෙයි කියන. එහෙමයි ස්වාමීනි. ආනෝ විශාරද බවට පත් වෙනවා.
එහෙනම් මේ උපාසකයේගේ විශාරද භවයේ රහස එහෙයි. සීල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු මේ උපාසකයන්ගේ නම් විශාරද බවට හේතුව අපිට තේරෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි එතකොට. විසාකාවන්න එහෙම ස්වාමීනි. විසාකා කාන්තාව උපාසිකාව වෙලා. එහෙයි. එතකොට අනී පිටිසිරිතුමල්ලා එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය අද්භූත කරුණු දරාගත් උපාසක උපාසිකාව ඒ කාලේ හිටියා. එහෙයි ස්වාමීනි. මට හිතුනේ ඒතර මේ විශාරද බව ගේන්නේ සසරේ පිරු සීල සම්පත්තිය නිසා. එහෙමයි. නෝන්ජල් චරිත නෙමෙයි ඒකට. එහෙමයි ස්වාමීනි. පොඩ්ඩෙන් ඇති බය වෙලා පිනක් දහම් ප්‍රශ්නයක් එනකොට බය වෙලා. සමහර උපාසකම්මලා උපාසක මහත්තුරු පවා ඉන්නවනේ. පොඩ්ඩෙන් ඇති මේ පිනක් කරන්න ගියාම අඬාගත්තු ගම. දොඩා කියෝමනකමයි කරන්නේ. ගෙදර කවුරු හරි මැරුණොත් එහෙම හිතන්නේ මේ පින් කරන්න ගිහින් සීලට ගන්න ගිහිල්ලා මේ බණ භාවනා කරන්න පටන් ගත්ත නිසායි කියලා. එහෙමයි ස්වාමීනි. කාට හරි අසනීපුණු හිතෙන්නේ ඔය තමන් සීලට ගෙන ගත්ත නිසායි කියලා. නර විශාරද බවනේ. එහෙමයි ස්වාමීනි. අරක මත්තේම නැහින. මේක තමයි සසරේ ස්වභාවය. මේ සසරේ ස්වභාවය තියෙන නිසා නේද භාග්‍යතුන් වහන්සේ මේ සීලෙට පුදාගෙන වාසය කරන්න කිව්වේ. ඉතින්ට එන්නෙම නැහැ. පීට් ටිකක් කියන මතක් වෙන්නෙම නැහැ. එහෙයි. දේවාල ගානේ කොහේ හරි රිංගනවා. එක්ක වේලපත් කඩේ අරගෙන කොහේ හරි රිංගනවා. එහෙයි. පිරිත් ටිකක් කියාගෙන බෝධින් වහන්සේ වැඳගෙන ඔළුවට එන්නෙම නැහැ ඒවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එතකොට ඒකට හේතුව තමයි විශාරද බව නැති එක. ඒතර විශාරද බව අහිමි වෙන්න. ඒතර මේ බුද්ධ ශාසනයේ ඉන්න උපාසකයන්ගේ උපාසිකාවන්ගේ මේක නැති වෙනකොට එතකොට මේක තමයි මේ මිත්‍යා දෘෂ්ටි වලට අනිත් ජනේ යන්න හේතු වෙනවා. එහෙමයි. ස්වාමීනි එතකොට ලෝකේ යම් මේ ආශ්චර්ය උතුම් කාරණා තියනවාද? ඒ සියල්ල මේ ಗುಣ පිරීම නිසා අනිවාර්යයෙන්ම අපිට ලැබෙන දේවල්. ඔව්. එහෙමයි. ගුණ පිරීමත් එක්කම තමයි උපදින්නේ. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න මේ අසරණ නොවීමේ රහස සීලය, විශාරද භවයේ රහස සීලය. එහෙයි. කොච්චර ලස්සන දෙයක්ද නේද? ස්වාමීනි එතකොට අපි සිල් කඩාගත්තොත් එහෙනම් මොනතරම් අනාරක්ෂිත අඳුරු දුප්පත් තැනකට අපි වැටෙනවද? ඕනේ. එහෙමයි. අසරණ බවමනේ තියෙන එතකොට. එහෙයි ස්වාමීනි. සමහර බුද්ධ ආදී උතුමන් වහන්සේලා මුණ ගස්සන්නේ නැහැ එතකොට. එහෙයි. සමහරලා ධර්මීය සංගය මුණ ගස්සන්නේ නැහැ. එහෙමයි. ඒ වාසනා ගුණ මහිම වනස ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේ දුස්සීල වෙනකොට. එහෙයි. දුස්සීල භවෙන් කරන්නේ ඒක තමයි. එහෙමයි. වාසනා ගුණ මහිමය කියන එක නැති කරගන්න ඕක. අපිට නොතේරුණාට මේ ශාස්ත්‍රුන් වහන්සේලමක් මුණ ගැහෙන්න ශ්‍රාවකයෝ මුණ ගැහෙන්න මොකද්ද අමුතු වාසනා ගුණ මහිමයක් තියෙනවා අපේ ජීවිතවල තැවරිච්ච. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. රැකවරණේ. දැන් බලන්න මේ සුද්ධන්ට මේ වාසනා ගුණ මහිමින් නැහැ. එහෙමයි. සුද්ධන්ට බුද්ධ කියන ශ්‍රී නාමය සමහර අයට අහන්න නැහැ. එහෙමයි ස්වාමීනි. චෛත්‍ය බෝධි වඳින්න වාසනාව නැහැ. මොකද්ද මේ වාසනා ගුණ මහිමකින් මේ රකින්නේ? එහෙයි. බුද්ධ කියන ශ්‍රී නාමයට ගෞරවයක් උපදින්න සුද්ධ කොච්චර මේ ලෝකෙ ඉන්නවද? යුරෝපේ බටහිර ආසියාවේ පවා කොච්චර ඉන්නවද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ දැන් අද ලංකාවේ ගත්ත ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ කොච්චර නැද්ද ඒවා? අද භාග්‍යතුන් වහන්සේ ඉපදුණු භූමියම ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු බවට පත් වෙන භූමිය අද වෙනත් මිත්‍යා දෘෂ්ටික ඇදහිලි අදහන කොච්චර පිරිසක ඒක රාශි වෙලා ඉන්නවද? එහෙයි ස්වාමීනි. එතකොට මේ අවාසනාවට පත් කරන්නේ දැන් මේ ලෝකේ කීප දෙනෙකුට ආය ධර්මය හිච්ච පිරිසක් ඉන්නවා. අච්චර මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ පැතුරුණු අර මේ පරිසරය තුල අද පොඩි පිරිසක් ඉන්නේ. ඇඟිලි ගානට පිරිසක් ඉන්නවා. තෙරුවන් සරණගෙන අහන්න ලැබිච්ච පිරිසක් ඉන්නවා. මොකද්ද මේකට හේතුව? මේ සසරේ මේ විශාරද බවට පත් වෙන ගුණ සම්පatti දියුණු වෙලා නැහැ. එහෙමයි. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන මේ මහා මේ සම්පatti ගැන අපි සිහි කරන්න ඕන. එහෙයි මේ ස්වාමීනි. තෙරුවන් ගැන අසන්න ලැබීම, මේ කෙලෙස් දුරු කරන ධර්මය ගැන අසන්න ලැබීම, මේ සීල සම්පatti ගුණ අසන්න ලැබීම මහා ආශ්චර්යමත් දෙයක් මේ. එහෙමයි ස්වාමීනි. මේ අසන්න ලැබිලා මෙවන් යුගයක මේ ගුණ ඒකේ ගුණ ගායනාව ඇහෙනවා කියලා කියන්නේ තෙරුවන්ගේ ගුණ ගායනාව. එහෙමයි. තෙරුවන්ට හැමතිස්සෙම වර්ණනා කර කර සත්කාර කර තමන්ට අහන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒක හරි දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දෙයට අපිට එකතු වෙන්න වාසනාවක් මොකක් හරි තිබිලා තියෙනවා.
මම හිතන්නේ එතෙන්ට අපි කැඳගෙන ආවේ අපි සසරේ රැකපු සීලය අපට අනුග්‍රහ කළා දෙනවා. එහෙමයි. ගුණ සම්පත්තිය අනුග්‍රහ කළා තියෙනවා. අපි රැකපු. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන නිරන්තරයෙන්ම. ඒතකොට මේ සීල සම්පත්තියේ තියෙන ආශ්චර්ය ගැන තව මේ විදහා දක්වන ලස්සන විමානවත්වයක් තියෙනවා. මේ චිත්‍රලතා වර්ගයේ ආයතක එක දිව්‍යාංගනාවක් කියන පින්වත් දෙව්දූප ඉන්නේ සොඳුරු චිත්‍රලතාවනේ. එහෙමයි ස්වාමීනි. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා කියන. හරියට නිකන් ඕෂධී තාරුකාවක් වගේ කියන. හැම දිසාවක්ම බබලනවා කියනවා. ඔබ මේ දේවේන්ද්‍ර වූ ශක්‍රය වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. සක්‍රය වගේ වෙන්න කොච්චර එතකොට මහානුභාව සම්පන්න නැද්ද? ඇත්තෙන්ම ඔබට මේ වගේ ලස්සන ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද කියලා අහන. මහානුභාවයත් පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව බැබලී ඉන්න පින මොකද්ද? ඔබේ සිරුරින් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලන්නේ මොකද කියලා ඇහුවා. එහෙමයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි කියන මේ ප්‍රශ්නේ අහුවේ. ඒ කියන්නේ දෙව්දුව ගොඩාක් සතුටුනා කියනවා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇයි මෙහෙමයි කියන පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතේ මිනිස්තුවක් වෙලා හිටියේ. මං ඒ කාලේ 16ක්. එහෙමයි ස්වාමීනි. අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කළා. අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරලා ඉඳලා තියෙනවා. එහෙමයි. සදහම් මැස්සැති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මම පත් වුණා. අටලෝ දහමින් කම්පා නොමනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මට ඕන උනේ. සසරෙන් නිදහස් වෙන්නයි මට ඕන උනේ. ඒකාන්තේම මේ කය බිඳලා ගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නෑ. ලෝතුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සිල් වලින් යුක්තයි කියලා දෙවඟනක් කියනවා. මොකද්ද කියන්නේ? ලෝතුරු සැප සලසන නිවන් සැප උපද්දලා දෙන ඒ සුන්දර නිවනට ඇති මාර්ගය මේ පන්සිල් වලින් තමයි කියන හැදලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕන. දිව්‍යාංගනාවන්ගේ බණක් අහලා හැදිච්චාගේ මේ කට්ටිය නේ. මේ මාර්ගයේ කෙලෙස් කටුකුහුල් නෑ කියන. ඒතර පංචශීලයේ තුල කෙලෙස් නෑ. එහෙමයි. සීල සම්පත්තිය තුල කෙලෙස් නෑ. කෙලෙස් පඳුරු නෑ කියන ඍජුයි කියනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මඟ පෙන්වලා දෙන්නේ. මේ පංචශීලෙ පෙන්වලා දෙන්නේ. එහෙමයි. මං ස්ත්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවද ඒ මගේ උත්සාහයේ ප්‍රතිඵල ඔබට දකින්න පුළුවන් කියන. එහෙමයි. සියල්ල මැඩලන සක්දෙව් රජුන්ගේ මధుර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැඳවනවා. එහෙමයි. දෙවක දිව්‍යාංගනාවක්. එතකොට දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු යම් කතිකාවත දහම් කතාවක් යෙදෙනවද එතෙන්ට මෙයාව ගෙන්නනවා කියනවා. මාව සතුටින් පුපුදුවන්න 60,000ක් තූරි භාණ්ඩ වාදනය වෙනවා. මේ දිව්‍යාංගනාව ගොඩක්ම සතුටින් කරපු පින්කම තමයි පන්සිල් රැකීම කියන එක. 60,000ක් ඉන්නවා කියනවා මේ පුපුදුවන්න තූරි නාද නංවන්ට. ආලම්බ දිව්‍ය පුත්‍රයා ඒ වගේම ගග්ගර භීම සාදුවාදී සංසය පොක්කර සුපස්ස යන දිව්‍ය පුත්‍රයන්ද වීණා මොක්ඛා දිව්‍යාංගනාවද ඒ වගේම නන්දාස් අර දැන් ඔක්කොම නන්දා සුනන්දා සෝනදින්නා සුචිම්බිතා අලම්බුසා මිස්සකේසි පුණ්ඩරිකා අරුදාරුණී යන දිව්‍යාංගනාව ඉන්නවා කියන පරිවාර සම්පත්තියට. එහෙමයි. ඒනිපස්සා සුපස්සා සුබද්දා මුදුවාදිනී යන දිව්‍යාංගනාවන් සංගීතයේ මාව සතුටු කරවන අය අතර ප්‍රශංසනීයයි කියන. පුදුම දෙයක් නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනය කැලී පන්සිල් රැකපු ස්ත්‍රියගේ ආශ්චර්යය. ඒ දේවතාව මා කැවති වෙලාවට මා ඉදිරියට පැමිණෙනවා.
අපි දැන් නටමු, අපි සින්දු කියමු, අපි ඔබ සතුටු කරනවා කියලා කියනවා. පින් නොකළ උදවියට මේ වගේ දිව්‍ය විමාන ලැබෙන්නේ නැහැ. පින් කරපු අයටමයි ශෝක නැති තව්තිසා දෙවියන්ගේ මේ රම්‍ය වූ නන්දන මහවණය ලැබෙන්නේ. මෙයා ඉන්නේ නන්දන මහවණ. එහෙයි ස්වාමීනි. පින් නොකළ උදවියට මොලොක් සැපයකුත් නැහැ, මෙලෝ සැපයකුත් නැහැ කියනවා. පින් නොකළ උදවියට මේ ජීවිත සුවයක් ඇත්තෙත් නැහැ කියනවා. පරලෝ සැපයකුත් නැහැ කියනවා. එහෙමයි. එනමුත් පින් කළ උදවියට නම් මෙලෝ වගේම පරලෝ සැප ලැබෙනවා කියනවා. දැන් මෙයාගේ විශේෂ පින්කමකට කියන්නේ තෙරුවන් සරණ පිහිටලා ඉඳීමයි, පන්සිල් රැකීමයි. තව්තිසා දෙව්ලොව දෙවියන් හා එක් වෙන කවුරු නම් අකමැති වේද කියලා අහනවා. තව්තිසා දෙවියන් හා එකතු වෙන කවුරු කෙනෙක් කැමති නම් බොහෝ සෙයින් කුසල් රැස් කර ගන්න ඕන කියනවා. පින් කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැප සම්පත් ලැබලා සතුටු වෙන්නේ. පින් කළ උදවියමයි කියනවා. එහෙමයි. විතර බලන්න මේ 16ක්ද? එහෙමයි ස්වාමීනි. දැන් 16ක් වෙලා තෙරුවන් සරණේ පිහිටලා පංචශීලයට දී පුදාගෙන හිටියා කියලා කියන්නේ. එහෙමයි. විතර මෙයාගේ ජීවිතේදී පංචශීලය කියන එක එතකොට මේ එයා මහා කුසල සම්පත්තියක් විදියට, ගුණ සම්පත්තියක් විදියට නිවන් මාගේ මේ බේස් එක විදියට මේ දිව්‍යාංගනාව දකිනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දීපුදාගෙන එතකොට මේ අපිට තේරෙනවා තෙරුවන් සරණේ පිහිටලා පන්සිල් රැකපු මේ වගේ උපාසිකාවගේ ජීවිතේ එතකොට මේ තව්තිසා දෙවියන් අතරට ගෙනියන ඒ ගුණය 20 එකක් තෙරුවන් සරණ, අනිත් එක පංචශීලය. එහෙමයි. 16ක් විදියට හිටපු ඇය මෛත්‍රියෙන් වාසය කළා කියනවා. පුදුම දෙයක් එතකොට නේද? එහෙමයි ස්වාමීනි. හිතර බලන්න මේ ආශ්චර්ය ජීවිතයට ගේන්නේ සීල සම්පත්තිය විසින්. ඔය රාජකින සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ සත්තු මරපු කෙනෙක් රජුන් ගාවට අරගෙන ගිහින් දඬුවම් පමුණනවා කියන එක දකින්න ලැබෙන දෙයක් දැකලා තියෙද කියලා අහනවා. අනේ ස්වාමීනි අපි දැකලා තියෙනවා කියලා. හොරකම් කරපු කෙනෙක්, වැරදි කාම සේවනයේ හැසිරෙච්ච කෙනෙක්, බොරු කියපු කෙනෙක්, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් රජුන්ට අහු වුණොත් එහෙම දඬුවම් ලබනවා ඔබ දැකලා තියෙද? අපි ස්වාමීනි දැකලා තියෙනවා. එහෙමයි. අහනවා සතුන් මැරීමෙන් වැළකීච්ච කෙනෙක් රාජ උදාහතර ලක් වෙලා දැකලා තියෙනවද කියලා අහනවා. නෑනේ. එහෙයි ස්වාමීනි. හොරකම් නොකරපු කෙනෙක් ඒ හේතු කරගෙන. එහෙයි. වැරදි කාම සේවනයේ හැසිරෙච්ච නැති කෙනෙක් ඒ හේතු කරගෙන. බොරු නොකියපු කෙනෙක් ඒ හේතු කරගෙන රාජ උදාහතර ලක් වෙන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. මත්පැනින් වැළකීච්ච කෙනෙක් ඒ හේතු කරගෙන රාජ උදාහතර ලක් වෙන්නේ නෑ කවදාවත්. එහෙමයි ස්වාමීනි. මේ සම්දිට්ඨික විපාක. එතනම තියෙන රැකවරණ. එතනම තියෙන රැකවරණේ. එහෙයි ස්වාමීනි. එතනම තියෙන බය නැතිකම. එහෙමයි. දෙක මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ ආදීනමක් විදිහට දැන් ඔය අපාය සංවත්තනික සූත්‍රයේ තියෙනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒක අවම ආදීනව විඳිනවා නම් මේ මොකද වෙන්නේ? එයා මන්ද බුද්ධික වෙනවා කියලා. එහෙමයි. කවුද උඩේ අසරණ බවට මේ කරුණු කාරණා හදාගත්තේ? තමන්නේ. ඒ ජීවිතය දැන් බලන්න එතකොට බුද්ධ ආදී උතුමන් වහන්සේලා තමයි පහළ වෙලා. රහතන් වහන්සේලා ඉන්න යුගයේ, පසේ බුදුවරු ඉන්න යුගයේ. සමහරලාට මේ ධර්මයේ දේශනා කරන යුගයේ මන්ද බුද්ධික වෙලා හිටියොත් මොකද වෙන්නේ? එහෙමයි. තමන්ට දුර්ලභ බුද්ධ ශාසනය අහිමි වෙලා යනවා. අහෝ ඒ දුර්ලභ බුද්ධ ශාසනය අහිමි වෙන, අසරණ වෙන දේවල් සසරට කරගන්න එපා. එතකොට මේ සසරෙන් නිවන් මඟ පිරෙන දෙයක්මයි මේ ජීවිතේ කරගන්න මහන්සි ගන්නවා. නිවන් මඟට අනුබල දෙන ලැබෙන දෙයක්මයි මේ ජීවිතේ කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි. නිවන් මඟට උපකාර වෙන දෙයක්මයි මේ ජීවිතේ බහුල වශයෙන් කරගන්න මහන්සි ගන්නවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ සසර දුක් දුරු කරන උදාාර සීල සම්පත්තිය පිහිටන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වූ මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාතර කැකනදුර පරවාහැර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් ධර්මදාන සමාජිකා
එම්.එස්. ශ්‍රියානි පින්බර මහත්මිය විසින් තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සක්දේවිඳු මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, ඒ වගේම විස්කම් දේවපුතු මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛස්තරණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. සෙම්පති දෙවිවරු, ඒ වගේම සම්බුදු සසුන ගැන සිත් පහන් කරන් සිටින සීල් දෙවිවරු, ශ්‍රී ධාතුන් වහන්සේලා, බෝරජානන් වහන්සේලා සුරකින සීල් දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නේ මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මිය පරලෝකීය MDT පියදාස පින්බර පියාණන්ට, MM නිමලාවති මෑණියන්ට, M අතුල ජයදේව සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සසර පුරා මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මාතර කැකනදුර පරවාහැර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් ධර්මදාන සමාජිකා එම්.එස්. ශ්‍රියානි මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින සහෝදරයන් දෙදෙනාට, එම් පවුල් සියලු දෙනාටමත්, මියගිය සහෝදරයාගේ පවුලේ සුජීවත සිටින සියලු දෙනාට, ඒ වගේම ගුණශීලී මහත්මියට, වසන්තා මහත්මියට, කැල්ලපත මහතාට, ප්‍රේමා මහත්මියට, කල්යාණී මහත්මියට සහ ශ්‍රියානි මහත්මියගේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු මාතර කැකනදුර පරවාහැර උතුර යන ලිපිනේ පදිංචි පින්වත් ධර්මදාන සමාජිකා එම්.එස්. ශ්‍රියානි මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පිනැති ඔබ හැමදෙනාමත් සමගින්. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ජීවිතයේ පිණිස, සීල සම්පත්තිය පිණිස මේ මොහොතේම ඔබේ හිතේ ඇතිවන උදාර චේතනාව මොනතරම් වාසනා සම්පත්තියක්ද. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ
උත්තම ශ්‍රී සද්ධර්මයේ විවරණය පිණිස දහම් කැඩවත දහම් සාකච්ඡාව යලි ඔබට සමීප කරමින් නැවත මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.